හොඳයි. සියලු දෙනාටම සිරුවන් සරණයි. අපි 14 වෙනි දුරස්ත භාවනා වැඩසටහනත් එක්කයි එකතු වෙලා තියෙන්නේ. එහෙමනම් මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ධර්ම දේශනාවක් සඳහායි. එහෙමනම් ධර්ම දේශනාවකට ශ්‍රවණ දීමේ අභිලාෂයෙන් සියලු දෙනාම එකතු වෙලා සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සය්‍යතාපි භික්ඛවේ යව කලාපේ චාතුම් මහපතේ නික්කිතා අස්ස අතච්ච පුරිසා ආගච්ඡෙය්‍යුං ව්‍යංගාංගි හත්තා නේතේ යව කලාපින් චහි ව්‍යංගං හීහි හනෙය්‍යුං තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිස්සරණ වනේ පවත්වන ධර්මදේශනාවකදී විශේෂයෙන් මතක් කරන කරුණු කීපයක් තියෙනවා. ඒක අපි භාවනා වැඩසටහනකට මුල් කරලායි ඇත්තටම මතක් කරන්නේ. ඉතින් මේ පින්වතුනුත් මම හිතනවා මෙතන ඉන්න සෑහෙන පිරිසක් තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙන බණ භාවනාවේ යෙදෙන පිරිසක්. ඒ නිසා මේ කරුණු කීපය අදත් මතක් කරලා ධර්මදේශනාව පටන් ගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මතක් කරගන්නේ විශේෂ දෙයක්. ඒ තමයි අපි විශේෂයෙන් භාවනා කටයුතු වල යෙදෙනකොට සීලයෙන් අනුග්‍රහ කරන්න අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒ නිසා අද මේ වැඩසටහනත් පටන් ගන්නකොට උදේ කාලයේදී ආජීව අට්ටමක සීලය මේ සමාදන් වෙලා මේ පින්තුන් විශේෂ ලකලෑස්ති වීමක්, තමන්ගේ සීලය ශක්තිමත් කර ගැනීමක්, ඒ සඳහා යම්කිසි අදිෂ්ඨානයක් පවත්වා ගත්තා. ඉතින් අන්න ඒ කටයුත්ත අපි මතක තියාගන්නවා. මොකද දැන් මේ උත්සාහවන්ත වෙන්නේ තමන්ගේ කායික වාචසික සංසිඳීමක් සහිතව ඊළඟට තව ටිකක් අපේ මනස පිරිසුදු කරගන්න, මනස දියුණු කරගන්න දරන උත්සාහයක්. ඉතින් එතකොට මේ මනසේ සකස් කිරීම කරන්න හරිම පහසු වෙනවා අපේ කයයි වචනයයි යම් පමණකට හෝ හික්මවාගෙන තියෙනවා නම්. ඒ නිසා අපි සීලයක් ඉල්ලලා සමාදන් වෙනවා. ඒක තමන්ගේ අවබෝධයෙන් එහෙමත් නැත්නම් තමන්ගේ වැටහීමකින් වික්ෂුන් වහන්සේ කෙනෙක් අසලට ගිහිල්ලා ආරාධනා කළා මං කෙරේ අනුකම්පාවෙන් මට මේ සීලෙන් අනුග්‍රහ කරන්න කියලා ඉල්ලලා සමාදන් වෙනවා. ඉතින් ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා බලෙන් පැටවීමක්, පැවරීමක් නෙමෙයි. අපිම බොහොම අවංකව මේ ඒ සිල්පද තම තමා වශයෙන් ආරක්ෂා කරන අදිෂ්ඨානයකින් තමයි සීලය සමාදන් වෙන්නේ. ඉතින් මේ සීලය හරීම එක අතකින් බැලුවාම බොහොම ප්‍රසන්න සීලයක් වෙනවා. මොකද අපේම වමනාවෙන්, අපේම මනසේ ප්‍රසන්න බවක් සහිතවමයි සීලය ඉල්ලගෙන සමාදන් වෙන්නේ. ඒතර සත්තු නොමර ඉන්නේ ඒ සමාදන් වෙච්ච සීලයට අනුග්‍රහයක් වශයෙන්. සොරකම් නොකර ඉන්නේ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව ඉන්නේ, බොරු කියන්නේ නැතුව ඉන්නේ, කේලම් පරුස වචන හිස් වචන කතා නොකර ඉන්නේ, රහමෙර පානය කරන්නේ නැතුව ඉන්නේ. මේ ආදී වශයෙන් අපි নানা ප්‍රකාර ඒ අපේ කයෙන් වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් නොකර ඉන්නේ ඒ සීල අනුග්‍රහයක් වශයෙන්. මොකද අපිට යන්න තියෙනවා ටිකක් දිග ගමනක්. සංසාරයක් පුරා අපි ඇවිද යන පිරිසක්. ඉතින් ඒ බඳු පිරිසකට මේ බුද්ධ වචනයක් ඇහිච්ච කාලයක, ෂණ සම්පත්තියක් ලැබිච්ච කාලයක, මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිච්ච කාලයක, සද්ධර්ම ශ්‍රවණයක් ලැබිච්ච අවස්ථාවක තමයි අපි ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපි යම්කිසි අනුග්‍රහයක් කරනවා සීලය පැත්තෙන්. ඊළඟට ධර්මදේශනයක අනුසාරයෙන් අපි සුත අනුග්‍රහයක් කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දීලා අපි ඒ ධර්මයට අනුකූලව අපේ ජීවිත හැඩගස්වා ගන්න, විශේෂයෙන්ම ඒ ධර්මයෙන් යම්කිසි කරුණු කාරණා කීපයක් අපේ භාවනාවට උකහා ගන්න පුළුවන් නම්, ඒකෙන් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් නම්, අන්න ඒක විශේෂයෙන්ම සුත අනුග්‍රහිතයෙන් බලාපොරොත්තු වෙනවා. අපිට විවිධාකාර ධර්මදේශනා මේ වෙනකොටත් ඇහිලා තියෙනවා, අහලා තියෙනවා. ඒ වගේම මේ පොතපත ආදී අපි බලලා තියෙනවා. නමුත් මෙතනදී අපි මූලිකත්වය දෙනවා අපි කරගෙන යන භාවනාවට යම්කිසි පිටුවහලක් ලැබෙන, යම්කිසි රුකුලක් ලැබෙන ධර්මදේශනා මාතෘකාවක් ඔස්සේ යම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්න. එතකොට අපිට තව ටිකක් ශක්තිමත්ව, විශ්වාසවන්තව අපේ මේ භාවනා කටයුත්ත ඉදිරියට කරගෙන යන්න ලොකු ශක්තියක්, ධෛර්යයක් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අවස්ථානුකූලව
සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා. මේ විදිහට ධර්ම දේශනාවකට සවන් දීලා එහෙම නැත්නම් පොතක් පතක් බලලා ඒ බුද්ධ වචනය නියමාකාරයෙන් මනාව තේරුම් අරගෙන හිතේ හොඳින් ධාරණය කරගෙන අපිට පුළුවන් ලොකු අස්වැසිල්ලක් ඒ වගේම ලොකු අනුබලයක් ඒ බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයෙන් ලබා ගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ කොයි දේ කළත් සමහරවිට හිතේ යම් සැක සංකා මතුවෙන්න පුළුවන්. Tamanට නොතේරිච්ච දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේමයි තව ඉස්සරහට කරන්නේ කුමක්ද කියලා හරියට නොවැටහිච්ච තැන් තියෙන්න පුළුවන්. ඉදිරි මාර්ගයේ නොපෙනෙන ස්වභාවයක්, සැකසහිත ස්වභාවයක්, අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරනවා තව යම්කිසි කල්යාණ මිත්‍රයෙක් එක්ක, කල්යාණ මිත්‍ර පිරිසක් එක්ක සාකච්ඡා කරන්න කියලා. එතකොට අපිට පුළුවන් ඒ කෙලස් තවන වීරයෙන් කටයුතු කරන යම් පිරිසක් එක්ක අපි සාකච්ඡාවක නිරත වෙනකොට අපිට නොතේරිච්ච තැන් निराකරණය කරගන්න පුළුවන්, සැකසහිත තැන් निराකරණය කරගන්න පුළුවන්, අලුතින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි අපේ මනසේ යම් වැටීමක් තියෙනවා නම්, වික්ෂෝපයක් තියෙනවා නම්, දෙගිඩියාවක් තියෙනවා නම් ඒවා දුරු කරගෙන විශ්වාසවන්තව තවදුරටත් මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට විටින් විට ධර්ම සාකච්ඡාවක් පවත්වමින් තමන් තවදුරටත් මේ ගමනට අනුග්‍රහ කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඇත්තටම ඍජුවම එන්නේ භාවනාව සම්බන්ධයෙන් සමතේනුත් අනුග්‍රහ කරන්න කියනවා, විපස්සනාවෙනුත් අනුග්‍රහ කරන්න කියනවා. මොකද විසිරිච්ච මනසකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය තේරුම් ගන්න අමාරුයි. අපි নানা ප්‍රකාර දේවල් ඔස්සේ හිතින් මාලිගා තනතනා ඉන්නකොට මේ බුද්ධ වචනය හරියට වැටහෙන්නේ නැහැ. ඒ නිසා මනස යම් ඒකාග්‍රතාවයක සමාධියක පවත්වන්න පුළුවන් නම් අන්න ඒ බඳු එකඟ වූ මනසකින් සමාහිත වූ මනසකින් තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ උගන්වන නැත්නම් ඒ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් ඒ බඳු එකඟ වූ සිතක් සහිත කෙනෙකුට තව දුරටත් ප්‍රඥාව දියුණු කරගත යුතු වෙනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව අපි පොතින් පතින් ගන්න එහෙම නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා ගන්න, විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ගන්න ප්‍රඥාව නෙමෙයි. ඒක අපි තුලින්ම අර එකඟ වෙච්ච සිත, ඒ ඒකාග්‍රතාවය, සමාධිමත් භාවය අපි තුලටම යොමු කළා. අපේ කය තුලට, වේදනාවන් තුලට, හිතටම යොමු කළා. ඒවා නැවත නැවත අධ්‍යයනය කරමින්, නිරීක්ෂණය කරමින් එතුලින් පැන නගින ප්‍රඥාවක්. ඉතින් මේ බඳු ප්‍රඥාවක් අවදි කර ගැනීම විපස්සනාවක් වශයෙන්, විදර්ශනාවක් වශයෙන් පෙන්ලා තියෙනවා. එතකොට එම විපස්සනාවෙන් තවදුරටත් අනුග්‍රහ කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ බඳු අනුග්‍රහයක් කරනවා නම් අපිට නිවැරදි චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක් දක්වා, ඒ කියන්නේ හිතේ මනා නිදහස් වීමක්, ප්‍රඥාවෙන් නිදහස් වීමක්, ප්‍රඥාවෙන් ලබන අනුග්‍රහයක් ලැබමින් මේ ගමන විශ්වාසවන්තව යන්න පුළුවන් බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ කරුණු කාරණා ටික මතක් කළේ මේ භාවනා වැඩසටහනේදීත්. අපි දුරස්තව කටයුතු කළත් මේ අංග පහ ශක්ති පමණින් සාර්ථක කරගන්න, අනුග්‍රහය ලබා දෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. සීලයෙන් මේ පින්වතුන් තම තමා වශයෙන් අදිෂ්ඨාන කරගෙන සීලය පිරිසුදු තබා ගන්න උත්සාහන්ත වෙන්න. ඒ වගේම මේ ධර්ම දේශනාවකට අහුම්කම් දීලා එතනින් යම් බුද්ධ වචනයක් විග්‍රහ කරගෙන, සැකහැර දැනගෙන, සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න. ඒ වගේම හිතේ ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් ඒ ඒකාග්‍රතාවය මත පදනම් කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මේ අනුග්‍රහ පහ දක්වමින් විටින් විට ඒ අනුග්‍රහය තමන්ගේ ඒ ගමනට ප්‍රතිපදාවට ලබා දෙමින් ඉදිරියට යන්න අදිෂ්ඨාන තබා ගන්න. අද මේ භාවනා වැඩසටහනට මම මාතෘකාවක් වශයෙන් තබා ගත්තේ යවකලාපී සූත්‍රය. යවකලාපී සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සලායතන සංයුත්තේ. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ කියන කොටසේ තමයි යවකලාපී සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විශේෂ හේතුවක් සඳහන් කළා නෑ ඇයි දේශනා කළේ කියලා. බුදුරජාණන් වහන්සේම මේ දේශනා කරන්න හදන මාතෘකාවේ වටිනාකම තේරුම් අරගෙන වෙන්නේ නැති භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම බොහෝම උපමා උපමේය සහිතව බොහොම විචිත්‍ර ආකාරයෙන් ඒ වගේම බොහොම ප්‍රබල ආකාරයෙන් මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මතක් කරගත්තා වගේ දැන් මුලින්ම සූත්‍රය පටන් ගන්නෙම උපමාවකින්. මේ උපමාව තමයි යව මිටියක්. යව කියන ධාන්‍ය මිටියක්
අද කාලේ හැටිනම් බාර්ලි කියන මේ ධාන්‍ය වර්ගය කියලා හිතා ගන්න පුළුවන්. කුමක් හෝ යම් ධාන්‍ය වර්ගයක් එක්කාසු කළා හදාගත්ත ඒ යව හාල් මිටියක් යම්සි තැනැත්තෙක් ගෙනල්ලා මේ සතරමං හන්දියේක දාලා තියෙනවා. දැන් මේ හතරමං හන්දියේ දාලා තියෙනවා. ඉතින් එතකොට මේ මිටිය දැන් ගැලවිලා නැහැ. හොඳට ශක්තිමත්ව බැඳලා තියෙනවා. බැඳලා තියෙනකොට ඊට පස්සේ එක දිශාවකින් එනවා ශක්තිමත් පුරුෂයෙක්, මිනිසෙක් එනවා. එයාගේ අතේ කත්ලියක් තියෙනවා. දැන් මේ සාමාන්‍ය පොල්ලකට වඩා කත්ලියක් කියලා කිව්වහම ඒකේ ඉස්සරහා කොටස හොඳට පැතලි වෙන්න සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් යම්කිසි පහරක් ගැහුවාම වැඩි වට ප්‍රමාණයක් වැඩි වර්ගඵලයක් එතන තියෙන නිසා ඒකෙන් හොඳට තැලෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට මේ එක දිශාවකින් පැමිණෙන මේ පුරුෂයෙක් අර කත්ලියක් අරගෙන ඇවිල්ලා ඒ කත්ලියෙන් අර යවහාල් මිටියට හොඳට පහර දෙනවා. එතකොට ඒ යවහාල් මිටිය සෑහෙන දුරට තැලෙනවා. මේක තිබිනා නම් යව ඇට ඒ ධාන්‍ය ඇට තිබුණා නම් ඒවා සෑහෙන දුරට තැලිලා කුඩු වෙලා යම් පමණකට ඒක කුඩු වීමකට ලක් වෙනවා. සුණු විසුණු වීමකට ලක් වෙනවා. ඊළඟට තවත් පුරුෂයෙක් තවත් දිශාවකින් එනවා. එයත් අර වගේම කත්ලියක් අරගෙන තමයි එන්නේ. ඇවිල්ලා තව දුරටත් අර යවහාල් මිටියටම ගහනවා. අර තැලිච්ච යවහාල් මිටිය තව දුරටත් ගහනවා. තව දුරටත් ඒ යවහාල් මිටිය තලනවා. තලනකොට ඉතින් දැන් අර කලින් තැලිලා තිබිච්ච යවහාල් මිටිය තව දුරටත් තැලිලා ඊටත් වඩා තැලිච්ච ස්වභාවයට, ඊටත් වඩා කුඩු වෙච්ච ස්වභාවයට, සුණු වෙච්ච ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේ විදිහට තුන්වෙනි දිශාවෙනුත් ඇවිල්ලා මිනිස්සෙක් අර විදිහටම කත්ලියකින් පහර දෙනවා. හතරවෙනි දිශාවෙනුත් ඇවිල්ලා පුරුෂයෙක් කත්ලියකින් පහර දෙනවා. පස්වෙනි දිශාවකිනුත් ඇවිල්ලා ඒ විදිහට මේ යවහාල් මිටියට පහර දෙනවා. හයවෙනි දිශාවෙනුත් ඇවිල්ලා අර විදිහටම යම්කිසි පුරුෂයෙක් කත්ලියකින් මේ යවහාල් මිටියට පහර දෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් සෑහෙන්න පහර වැදිලා සෑහෙන්න තැලිලා සුණු විසිනු යවහාල් තමයි ඇතුලේ තියෙන්නේ. නැත්තම් කියනවා නම් අපි වර්තමාන කාලේ හැටියට කියනවා නම් මෝල් ගහකින් වංගෙඩියකට දාලා හාල් ටිකක් කුඩු මේ කොටනවා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙතන වෙනස අර මිටියක් විදිහට බැඳලා ඒකට කත්ලියකින් තමයි ගහලා තියෙන්නේ. එතකොට මේ 6 දෙනෙක් ඇවිල්ලා 6 දිශාවකින් ඇවිල්ලා මේ එකම යවහාල් මිටියට ගැහුවාම තැළුවාම සෑහෙන්න ඒක කුඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනිනුත් නතර නොවි බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියනවා තවත් ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා අර විදිහටම හත්වෙනි ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා අර විදිහටම කත්ලියකින් ඔන්න හත්වෙනි වතාවටත් හත්වෙනි කෙනෙක් විදිහටත් ඔන්න තවදුරටත් තලනවා. එතකොට ඉතින් ඇත්තටම ඉතිරි වෙන්න දෙයක් නැහැ. කුඩු පට්ටම් වෙලා යන්නම විනාශ වෙලා යන්නම කුඩු වෙලා යන්නම ඔන්න අර යවහාල් මිටිය තැලිලා පොඩි වෙලා යනවා. දැන් මේ උපමාව කියන භාගතුන් වහන්සේ ඊට පස්සේ තමයි ඇත්තටම මේක දහමට සම්බන්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒවමේව කෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ චක්කුස්මින් හඤ්ඤති මනාප අමනාපේහි රූපේහි. දැන් ඒ දිශාව ඇත්තටම උපමා කරලා තියෙන්නේ අපේ ඒ ආයතනයේට. ඒ කියන්නේ ඇහෙන් රූප බලන්න ගිහිල්ලා ඒ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයා ඒ තුලින් මහා වෙහෙසකටපත් වෙනවා. මොකද මේ ඇහෙන් රූප බලද්දී ඒ හරහා මනාප පහළ වෙනවා, ඒ වගේම අමනාපත් පහළ වෙනවා. අපි දන්නවා ඇහෙන් පේන්නේ අපි කැමති දේවල් විතරක් නෙමෙයි, අපි අකමැති දේවලුත් පේනවා. අපි හිතමු අපි කැමති දේවල් පේනවා. අපේ ජයග්‍රහණයක් පේනවා, අපේ කැමති එහෙම නැත්නම් දූ දරු මුණුබුරෝ පේනවා, අම්මලා තාත්තලා පේනවා, අපේ මිතුරන් පේනවා, අපි කැමති දර්ශන පේනවා. ඉතින් මේ හරහා අපි හිතනවා අපි ලොකු සතුටක් සැපක් ලබනවා කියලා. හැබැයි අපේ හිත සෑහෙන වෙහෙසකටත්පත් වෙනවා. මොකද මේ තොරතුරු ඇතුලේ ගබඩා වෙලා මනස ලොකු වෙහෙසකට එක අතකින්පත් වෙනවා. ඒක එකපාරටම අපිට තේරෙන්නේ අපි හිතන්නේ පුළුවන් තරම් ඇහෙන් ලස්සන රූප පෙන්වීම තමයි සැප කියලා. ඉතින් අපි පස්සේ හිමීට බලමු කොහොමද මේක දුකක් වෙන්නේ කියලා. නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තොත් අපි අකමැති රූප පෙන්නකොට නම්, අපි අකමැති දර්ශන දකින්නකොට නම්, ඒ වගේම අපේ අකමැති පුජ්‍යලීන් දකින්නකොට, එතකොට ඉතින් අනිවාර්යෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හරහා මේ ඇහෙන් දැකපු දේ හරහා මනස ලොකු වෙහෙසකට, පීඩාවකටපත් වෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ චක්කුස්මින් හඤ්ඤති මනාපමනාපේහි රූපේහි. දැන් මේ ඇහෙන් දැකපු
ඒ මනාප රූප, අමනාප රූප හරහා මේ මනස සෑහෙන වෙහෙසකටපත් වෙනවා. මනස සංසිඳලා නැහැ. මනස නිරන්තරයෙන්ම විවිධාකාර දේවල් දකිනවා, පේනවා, බලනවා. ඒ හරහා සෑහෙන වෙහෙසකටපත් වෙනවා. ඉතින් අපි ඕක ඉතින් ඒ තරම්ම අමාරු නැහැ තේරුම් ගන්න. අපි උදේ නැගිට වෙලාවෙ ඉඳන් පුළුවන් තරම් කැමති දේවල් බලන්න වෙහෙසෙනවා. ඒ වගේම අපි ඇහැ හරහා තමයි අපේ මනස වැඩියෙන්ම දූෂිත වෙන්නේ කියලා කියන්නත් පුළුවන්. මොකද ඒකෙන් තමයි අපි ප්‍රවෘත්ති බලන්නේ, ඒකෙන් තමයි අපි ප්‍රවෘත්ති පත්‍ර කියවන්නේ. එහෙම නැත්නම් වර්තමාන කාලේ අපි අන්තර්ජාලය බලන්නේ S2කින්මයි. ඊළඟට අපි හුඟක් දෙනෙක් එක කතා බහ කරද්දී ඒ අය දිහා බලාගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අපි දර්ශන බලන්න යන්නේ ඇහෙන්මයි. ඉතින් මේ විදිහට අපි මේ ඇහැ කියන ඉන්ද්‍රිය හරහා සෑහෙන අරමුණු ඇතුළට අරගෙන ඒ ඉන්ද්‍රියයන් එක්ක කරන ගනුදෙනුව හරහා ලොකු වෙහෙසකටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආකාරයෙන්ම කනෙන් ශබ්ද ඇහෙනවා. ඉතින් ඒ සමහර ශබ්ද බොහොම ප්‍රියයි. අපි තුමු කෙනෙක් ගීතයක් ගායනා කරනවා. එහෙම නැත්නම් බොහොම ප්‍රිය උපදවන වාදනයක් ඇහෙනවා. ඉතින් මේ හරහා මනසේ යම්කිසි ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අර මනසේ යම්කිසි සංසුන් ගතියක් තිබුණා නම්, සාමකාමී ගතියක් තිබුණා නම්, තැම්පත් ගතියක් තිබුණා නම්, ඒ තැම්පත් ගතිය තවදුරටත් නැහැ. මොකද දැන් මනස ටිකක් මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. මනස නිකන් උච්චාවචන වචනයකටපත් වෙලායි තියෙන්නේ. මොකද උඩට ඇවිල්ලා. දැන් අර ප්‍රීතිය කියන එක පහළ වීම තුළ යම්කිසි ගොරෝසු සතුටක් භුක්ති විඳින තත්ත්වයක් තියෙනවා. ඒකෙම අනිත් පැත්ත වශයෙන් අපිට කවුරු හරි බනිනවා නම්, එහෙම නැත්නම් බොහොම කර්කශ සද්දයක් අපිට ඇහෙනවා නම්, ඒ හරහාත් අන්න කන කියන ඉන්ද්‍රිය හරහා අපේ මනස සෑහෙන වෙහෙසකටපත් වෙනවා. පීඩාවකටපත් වෙනවා. දැන් මේ පීඩාව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා නාසයට. දැන් නාසයෙන්ුත් විවිධාකාර දේවල් අපිට දැනෙනවා. අපි හිතමු බොහොම සුවඳ මල් ගඳ විලවුන් අපිට ඉතින් දැනෙනවා. එහෙමත් නැත්නම් සමහරවිට බොහොම අප්‍රිය අමනාප දුර්ගන්ධයනුත් මේ නාසය හරහා විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ හරහාත් අර තැම්පත් වෙලා තිබිච්ච සිත, සාමකාමී වෙලා තිබිච්ච සිත සෑහෙන්න ඉතින් එහෙට මෙහෙට වෙලා, තැලිලා පොඩි වෙලා අරමුණු වලින් බැටකන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ දිවෙන් විවිධාකාර රස බලනවා. අපි කැමති රස හොයාගෙන ගිහිල්ලා කැමති ආපන ශාලාවලට ගිහිල්ලා ඉතින් ඒ රසයන් භුක්ති විඳිනකොට ඒවා හරහාත් අපේ හිතේ සෑහෙන ඕවා තැම්පත් වෙලා ඒවෙන් අපි ගත්ත නිමිති තැම්පත් වෙලා හිත තවත් ඔද්දල් වෙච්ච ගතියකට, හිතේ තවත් අරමුණු ගොඩ ගැහිච්ච ගතියකට, හිත තවත් සංඥා බහුල වෙච්ච ගතියකටපත් වෙනවා. තව පෙළෙනවා. පුංචි දරුවෙකුට සාපේක්ෂව වැඩිහිටියෙකුගේ මනස සෑහෙන අන්න ඒ වගේ කාලාන්තරයක් තිස්සේ අරමුණු අරගෙන බොහෝම පෙලිච්ච ගතියක්, උඩුදුවන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් දිවෙන් ওই විදිහට පෙළෙනවා වගේම කයිනුත් ඒ ආකාරයෙන්ම පෙළෙනවා. කයෙන් විවිධාකාර ස්පර්ශයන් ලබනවා. සමහරවිට කැමැති ස්පර්ශයන් ලබනවා. එහෙමත් නැත්නම් සමහරවිට බොහොම අකමැති, අප්‍රිය, අමනාප ස්පර්ශයන් ලබන්නත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙබඳු අප්‍රිය, අමනාප ස්පර්ශයන් ලබනකොට අන්න ඒ හරහාත් මනස සෑහෙන්න පෙළීමකට ලක් වෙනවා. මොකද මේවෙන් සමහරවිට මිදෙන්න හරි අමාරුයි. අපිට යම්සි රෝගයක් වැළඳුනහම ඒ හරහා ලොකු කායික පීඩාවක් දැනෙන්න පුළුවන්. ඒ හරහාත් ඉතින් හිත හුඟක් ඉතින් පහතට වැටීමක්, එහෙම නැත්නම් බොහොම ශෝකාතුර වීමක් වෙන්න පුළුවන්. මොකද මේ රෝගේ බොහොම උත්සන්න වෙනවා සමහරවිට. ඒකෙන් ලොකු කායික පීඩාවක් දැනෙනවා, වෙහෙසක් දැනෙනවා. ඒ හරහා මනස සෑහෙන්න වෙහෙසටපත් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ මනස හදාගත්ත කෙනෙක් ගැන නෙමෙයි. මනස තාම දියුණු කරගත්තේ නැති සාමාන්‍ය අන්ධ පෘථග්ජනෙක් ගැනයි මේ කතා කරන්නේ. එයාට මේවා දරන්න අමාරුයි. රෝගයක් වැළඳුනහම එයා හඬනවා, වැළපෙනවා. "ඇයි මටම වුනේ මේක" කියලා කල්පනා කරනවා. ඉතින් ඒ හරහා මේ කයින් ලබන යම්කිසි දුක් පීඩාවක් එයාගේ මනසේ ලොකු චිත්ත පීඩාවක් ඇති කරනවා. වික්ෂිප්ත බවක් ඇති කරනවා. ලොකු පෙළීමක් ඇති කරනවා. මානසික අවපාතයක් ඇති කරනවා. ඊට පස්සේ මනසට, අපේ හිතට සෑහෙන අරමුණු එනවා. මේ සාමාන්‍ය අස කන නාසාදී ඉඳුරන්ගෙන් ඒ රූප ශබ්ද ගන්ධ රස ආදී ඒ අරමුණු නොලැබෙනකොට ලැබෙනකොටත් වෙන්න පුළුවන්. නොලැබෙනවා නම්, ඒ තරම් නොලැබෙනවා නම් අපේ හිත අතෝරක් නැතුව දේවල් අරගෙන හිතනවා.
අතීතය සම්බන්ධ කරගෙන දේවල් හිතනවා. අනාගතය සම්බන්ධ කරගෙන දේවල් හිතනවා. හිතා තව ඒ හිතන දේවල් ඇතැම් වෙලාවට අපේ හිතේ සතුට ඇති කරනවා. ඇතැම් වෙලාවට හිතේ පසුතැවීම්, ශෝක කිරීම, හඬා වැළපීම් ඇති කරනවා. මොකද මේ හිතට ඕන තරම් අර වගේ තොරතුරු ගබඩා වෙලා තියෙනවා. අතීතේ බලපු දේවල්, අතීතේ අහපු දේවල්, අතීතේ රස විඳපු දේවල්, විඳගත්තු දේවල්. ඉතින් මේ විදිහට සෑහෙන අතීත තොරතුරු හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වැඩියෙන්ම කෙලස් ජනනය වෙච්ච කොටස් ටික තමයි ඒකතකින් තැම්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා නැවත මතක් කර අපි ඒ අතීත ස්මරණයන් ඔස්සේ අපේ කාලය ගත කරනවා. ඉතින් ඒ කාලය ගත කරන්න අපේ මනස තව තැලෙන්න පටන් ගන්නවා. මනස තව දූෂිත වෙන්න පටන් ගන්නවා. මනස තව කෙලසෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට අතීතයේ වෙච්ච බොහෝම ශෝකාතුර සිද්ධියක් ගැන අපි නැවත මෙනෙහි කරනවා. අපේ යම්කිසි ප්‍රිය උපදවන කෙනෙක් අපෙන් දුරස් වුණ ආකාරය, යම්කිසි කෙනෙක් හදිසි අනතුරකටපත් වෙච්ච ආකාරය, අපෙන් වෙන් වෙච්ච ආකාරය. ඉතින් මේවා අපි නැවත හිතනවා. මේවා නැවත හිතන වාරයක් පාසා අපේ මනස සෑහෙන්න දුක් පීඩාවන්ට ඒ වගේම මේ පුදුමාකාර මානසික වෙහෙසකට ලක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දැන් මේ ඉන්ද්‍රයන් හරහා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රයන් හයෙන් ලැබෙන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේම මනසට එන අරමුණු කියන මේ දෙපැත්ත මතක් කරලා දීලා කියන්නේ මේ ස්වභාවය හරියට අර දිශා හයෙන් ඇවිල්ලා කත්ලි අරන් ඇවිල්ලා අර යව මිටියට ගහන මිනිස්සු වගේ තමයි කියලා මේ විවිධාකාර ඉන්ද්‍රයන් හරහා මනසේ ඇති වෙන පෙළීම. වෙනත් වචන වලින් කියනවා නම් අතන අර කත්ලි අරන් එන මිනිස්සු උපමා වෙන්නේ හරියට මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඒ පැමිණෙන විවිධාකාර අරමුණු. ඊළඟට අර බැට කන ඒ තැලීමට ලක් වෙන ඒ යව මිටිය උපමා වෙන්නේ මේ දේවල් හිතන පතන ඒ මිනිස්සයා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් සත්වයා. ඒ සත්වයා තමයි අර යව මිටියට උපමා කරලා තියෙන්නේ. ඉතින් ඒ සත්වයා හරියට යව මිටියට උපමා කිරීම තුළ අපිට තේරෙනවා දැන් මේ උදේ ඉඳන් රැය වෙනකම්ම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ විදිහට බැට කන එක තමයි එහෙමනම් දැන් මේ මිනිස්සයාට වෙලා තියෙන්නේ. දැන් මෙතනනොත් නතර නොවි බුදුරජාණන් වහන්සේ තවත් අර 7 වෙනි මිනිස්සෙකුත් ඇවිල්ලා ඒ මිනිස්සයාත් කට්ලියක් අරන් ඇවිල්ලා තවදුරටත් අර යව මිටියටම ගහන බවත් සතහන් කරනවා. එතකොට මොකද්ද මේ 7 වෙනි බැටකෑම? ඒක විස්තර කරන්නේ ආයතින් පුනබ්බවාය චේතේති. දැන් මේ මිනිස්සෙක් ගැන කතා කරන්නේ මේ මිනිස්සයා අර විදිහට මේ ඇස්කන්නාසාදී ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු හරහා වර්තමාන වශයෙන් බැටකනවා පමණක් නෙවෙයි. හැබැයි අනාගතය ගැනත් හිතනවා. අනාගත පුනර්භවයක් ගැනත් හිතනවා. අනාගත භවයක් ගැන එහෙම නැත්නම් අනාගතයේදී කරන දේවල් ගැන ඒ විදිහටත් හිතනවා. මනසින් තව දේවල් හදා අනාගතයේ තව මේවා ලබන්නේ කොහොමද? තව මේවා නොලැබුණොත් මොකද ඇති වෙන ප්‍රශ්නය? අනාගත අවිනිශ්චිතතාවය මොන වගේද? කියත් හිතනවා. 4 අතට හිතනවා. හිතලා අන්න අර 7 වෙනි මිනිස්සෙක් ඇවිල්ලා තවදුරටත් අර යව මිටියට පහර දෙනවා වගේ. ඒ හරහා අතිශය විනාශ වීමකට, අතිශය පහර කෑමකට ලක් වෙනවා වගේ දැන් මේ අනාගතයක් අල්ලගෙන තව මේ කල්පනා කරන්න ගිහිල්ලා මේ මිනිස්සයා බොහෝම වෙහෙසකටපත් වෙනවා. අතිශය වෙහෙසකටපත් වෙනවා. දැන් එක අතකින් අපිට මේක වර්තමානට සෑහෙන්න යොදා ගන්න පුළුවන්. දැන් අද වර්තමානයේ අපි සෑහෙන අවිනිශ්චිත කාලයකට එළඹිලා තියෙනවා. නමුත් අපි මේ අවිනිශ්චිත භාවය ගැන ඕන්ට වඩා අපි හිතන්න ගියොත් අනාගතයේ මෙහෙම වෙයි, අරම වෙයි කිය අපි අනාගතය ගැන ලොකු අවිනිශ්චිත භාවයක් ඇති කරගෙන ඒකම කල්පනා කර ඉන්න ගියොත් පුදුමාකාර මානසික අවපාතයකට, මානසික පීඩාවකට තමයි ලක් වෙන්නේ. ඉතින් අපි ඒ නිසා කොහොමද මේ හිත මෙල්ල කරගන්නේ? ඉතින් ඒවා තමයි එකාතකින් මේ දහම තුළින් අද අපිට ප්‍රයෝජනයට ගන්න තියෙන්නේ. මොකද දැන් මේ එකාතකින්
අස්කන්නාසාදී ඉඳුරන් හරහා ඒවෙන් ලැබෙන ඒ විවිධ ආරම්මණයන් හරහා වෙහෙසටපත් වෙච්ච මනස වගේ තමයි අර යවහාල් මිටිය. යවහාල් මිටිය කුඩු පට්ටම් වෙනවා, විනාශ වෙනවා, කුඩු වෙනවා, දූවිලි බවටපත් වෙනවා ඒ නැවත අර මිනිස්සු තලනකොට. ඒ වගේ තමයි අපේ අස්කන්නාසාදී ඉඳුරන්ගෙන් নানা ප්‍රකාරයේ අරමුණු අරගෙන අපි ඒවා එහෙට මෙහෙට යොදවලා හිතා කල්පනා කර ඉන්න ගියාම අපේ මනසට ලැබෙන පීඩාව, ඒ දැනෙන වෙහෙස මෙපමණයි කියලා කියන්න බෑ. දැන් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මේ මුල්ම උපමාවකින් අපේ අවධානය ලක් කරනවා මේ මනසේ ඇතිවන පීඩාව සම්බන්ධයෙන්. මනසේ ඇතිවන වෙහෙස සම්බන්ධයෙන්. ඒකට දෙන උපමාවක් බොහොම හිත කාවදෙන උපමාවක්. අර වගේ කත්ලී වලින් ඇවිල්ලා ශක්තිමත් පුරුෂයෝ යවහල් මිටියකට ගහනවා, තලනවා වගේ තමයි කියන උපමාව තමයි අපේ හිතට මේ අත්වන ඉරණම ගැන භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් අපිට තේරෙනවා හරීම විචිත්‍ර උපමාවක්. බොහොම අපිට හිතට වදින උපමාවක් දීලා මේ අපේම හිතට ලක් වෙන ස්වභාවය, අපේම හිතට අත්වන ඉරණම තමයි මේ පෙන්වන්නේ. දැන් මේ විදිහට උපමාවක් දීපු භාගතුන් වහන්සේ ඊළඟට තවත් උපමාවක් දෙනවා. මේ සූත්‍රය හරිය ලස්සනයි, බොහොම විචිත්‍රයි. ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඒක ඇවිල්ලා යුද්ධය සම්බන්ධයෙන්. දැන් මේක ඇවිල්ලා අද ඊයේ ඇතිවෙච්ච යුද්ධයක් නෙමෙයි. මේක සෑහෙන කාලයකට කලින් බුදුරජාණන් වහන්සේ කියනවා දෙවියන් අසුරයන් අතර යුද්ධයක් ඇති වුණා කියලා. දැන් මේ යුද්ධයේදී දෙගොල්ලොම යම්කිසි කතිකාවතක් ඇති කරගෙන තියෙනවා. කතිකාවත තමයි බැරි වෙලාවත් අසුරයෝ දින්නොත්. එතකොට දෙවියන්ගේ ප්‍රධානියා වන සක්‍රදේවේන්ද්‍රයව පස්පොලකින් බැඳගෙන ඇවිල්ලා වේපචිත්ත කියන අසුරේන්ද්‍රයාට ඉදිරිපත් කරන්න ඕනි. ඔන්න අසුරයන් අතර ඇතිවෙච්ච කතිකාවත. ඊට පස්සේ දෙවියන් අතර ඇතිවෙච්ච කතිකාවත තමයි බැරි වෙලාවත් දෙවියන් ජයග්‍රහණය කරොත් අසුරයන් පරාජය වුණොත් අසුරයන්ගේ ප්‍රධානියා වන වේපචිත්ත කියන අසුරේන්ද්‍රයව පස්පොලකින් බැඳගෙන ඇවිල්ලා සුධර්මා කියන ධම්සභා මණ්ඩපයට ගෙනල්ලා සක්‍රදේවයන්ට ඉදිරිපත් කරන්න ඕනේ. ඔන්න දෙකොල්ල ඇති කරගත්ත අදිෂ්ඨානය නැත්තම් කතිකාවත. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා කෙසේ නමුත් මේ යුද්ධයෙන් දෙවියන් තමයි ජයග්‍රහණය කළේ. අසුරයන් පෙරදුනා. ඉතින් අසුරයන් පෙරදුනාට පස්සේ අසුරයන්ගේ ප්‍රධානියා වෙච්ච ඒ වේපචිත්ති අසුරේන්ද්‍රයව ඔන්න දැන් පස්පොලකින් බැඳගෙන එනවා. ඒ කියන්නේ අත් දෙකයි පාද දෙකයි බෙල්ලයි කියන මේ පස්පොලකින් බැඳගෙන එනවා සක්‍රදේවේන්ද්‍රයා හමුවට ඒ සුධර්මා කියන මණ්ඩපයට ගෙනල්ලා ඔන්න සක්‍රදේවේන්ද්‍රයා ඉදිරියේ මේ අසුරේන්ද්‍රයව දානවා. පස්පොලකින් බැඳලා තියෙන්නේ. හැබැයි මේ බැන්මේ තියෙන විශේෂත්වයක්. මේ බැඳුමේ තියෙන යම් විශේෂත්වයක්. ඒ බැඳුම අපි හිතන ආකාරයේ ධම්මලකින් ලණුවකින් බැඳීමක් නෙමෙයි කියලා භාගතුන් වහන්සේ කියනවා. දැන් මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාට හිතුනොත් දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි. මම මේ දිව්‍ය සැප වළඳමින් දිව්‍ය සැප භුක්ති විඳිමින් දිව්‍ය ලෝකේම නතර වෙනවා කියලා බැරි වෙලාවත් එයාට හිතුනොත් ඒ බැමි ලිහිල් වෙලා ඒ බැමි බුරුල් වෙලා ඒ අසුරේන්ද්‍රය බොහොම සුඛිත මුදිත තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ එයා දැන් කල්පනා කරන්නේ දෙවියන්ගේ පැත්තෙන්. දෙවියෝ බොහොම හොඳයි, අසුරයෝ තමයි නරක. ඒ හින්දා මම අසුර ලෝකයට යන්න උවමනාවක් නැහැ මට. මට දෙවියන් එක්ක බොහොම සාමකාමීව සතුටින් දිව්‍ය ලෝකෙම ඉන්න පුළුවන් කියලා එහෙම හිතුනොත් එයාට ඒ විදිහට ඉන්න පුළුවන් කමක් අර බැමි ලිහිල් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඇති වෙනවා. එයා ඒ දිව්‍ය සැප භුක්ති විඳින්මින් ඉන්න තත්වයකටපත් වෙනවා. හැබැයි දැන් මේ අසුරේන්ද්‍රය කියන්නේ සතුරෙක්, දෙවියන්ගේ සතුරෙක්. එයාට බෙහෙවින් හිතෙන්න ඉඩ තියෙන එක අනිත් පැත්ත. එයා මොකද්ද හිතන්නේ? මේ දෙවියෝ අධාර්මිකයි, අසුරයෝ ධාර්මිකයි. මම දෙවියන්ගෙන් ගැලවිලා අසුරපුරයටම යා යුතුයි. කියලා එහෙනම් හිතුනේ තවදුරටත් අර බැමි තද වෙනවා. එයාට යන්න බැරි වෙන්න තවදුරටත් අර බැමි තද වෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මෙතන මේ බැමි තදවීම හෝ බුරුල් වීම තීරණය වෙන්නේ මේ අසුරේන්ද්‍රයාගේ හිතේ පහළ වෙන සිතුවිල්ල අනුව. එහෙම නැතුව දෙවියෝ ඉඳගෙන වටේට ඉඳගෙන බැඳපු බැම්මක් නෑ මෙතන. එයාගේම හිතේ පහළ වෙච්ච
සිතුවිල්ල අනුව කල්පනාව අනුව තමයි මේ බැම්ම ලිහිල් වීම හෝ තදවීම සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම කියන භාගතුන් වහන්සේ ඊළඟට කියනවා මහණෙනි මීටත් වඩා සූක්ෂමයි මාර බැම්ම. ඒ කියන්නේ දැන් මෙතන අපි මේ කතා කරමු මේ වේපචිත්ති අසුරේන්ද්‍රයව බැඳලා තියෙන බැම්ම එයාගේ සිතුවිල්ල මතයි පදනම් වෙලා තියෙන්නේ. හැබැයි ඊටත් වඩා සූක්ෂමයි කියනවා මාරයා විසින් මේ සත්වයාව බැඳලා තියෙන බැම්ම. ඉතින් ඒතකොට අපිට තේරෙනවා දැන් මේ භාග්‍යවතුන් වහන්සේ අපිව එක්කන් යන්නේ බොහොම සූක්ෂම මට්ටමක් දක්වා. දැන් මුලදී අර වගේ බොහොම රළු උපමාවක් දෙනවා හිත කොහොමද පීඩාවන්ට ලක් වෙන්නේ කියලා. ඊට පස්සේ ඊට වඩා බොහොම සූක්ෂම උපමාවක් දෙනවා මේ හිතේ තියෙන ඒ බැඳුණු ස්වභාවය ගැන. ඒ බැඳුණු ස්වභාවය එහෙම නැත්නම් මාර බන්ධණයට මේ සත්‍යව ලක් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අතිශය සූක්ෂම උපමාවක් දෙනවා. දැන් මෙහෙම උපමාවක් දීපු භාගතුන් වහන්සේ ඊට පස්සේ තමයි ඇත්තටම මේ සූත්‍රයේ බොහොම ගම්භීර කාරණා පහකට පිවිසෙන්නේ. ඒ ගම්භීර කාරණා පහෙන් අපි අද එකක් සාකච්ඡා කරන්න බලමු. එකක් තමයි අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං. අයං අහං අස්මීති මඤ්ඤිත මේතං. භවිස්සන්ති මඤ්ඤිත මේතං. මේ ආකාරයෙන් දිගට කාරණා කීපයක් මෙතන විස්තර වෙනවා. අපි බලමු මොකද්ද මේ විස්තර වෙන්නේ කියලා. මහණෙනි වෙමි යන මෙය මඤ්ඤණාවකි. මම ඉන්නවා. මම කියන හැඟීමක් අපි ගාව සාමාන්‍යයෙන් තියෙනවා. ඒතර මෙන්න මේ මම කියන හැඟීම භාගතුන් වහන්සේ කියනවා මේක මේ ඇත්ත මම ඉඳීම නිසා තියෙන එකක් නෙමෙයි. මම කියන එක හිතා ගැනීමක්. ඒක ඇවිල්ලා අර මමත්වයේ මුල් කරගෙන අපේ තියෙන මුලාව මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන පහළ වෙච්ච හැඟීමක්. ඊළඟට මේ මම වෙමි කියන එකත් මඤ්ඤණාවක්. උදාහරණයක් වශයෙන් කතා කරනවා නම් අපි හිතමු අපි ඡායාරූපයක් ගත්තා. ඡායාරූපේ ඔන්න දැන් අපි ඡායාරූප ශාලාවට ගිහිල්ලා ඔන්න ඡායාරූපේ අපි ඉල්ලගත්තා. එතකොට ඔන්න ඡායාරූපේ අපේ අතට හම්බුණා. හම්බුණාට පස්සේ ඔන්න ඉතින් අපි ඒකේ ඉන්නවා. ඉතින් ඒක දිහා බලලාගෙන අපිට කියන්න පුළුවන් මේ ඉන්නේ මම. එදා මේ උත්සවයකට සම්බන්ධ වුණාට පස්සේ මගේ යාළු මිත්‍රයෝ එක්ක ඔන්න මේ ගත්ත කණ්ඩායම් ඡායාරූපයක්. කො මම කියලා ඔන්න අපි බලනවා අපි කොතනද ඉන්නේ කියලා. ඒතර මේ ඉන්නේ මම කියලා පෙන්නනවා. එතකොට අන්න ඒක ඇවිල්ලා ඒ සිතුවිල්ල ඇවිල්ලා මඤ්ඤණාවක්. හිතා ගැනීමක්. ඒ වගේම අපි හිතමු අපි යාළුවෝ පිරිසක් එක්ක ඉඳද්දි අපි හැමතිස්සෙම අපිව නැවත මේ මම කිය ඒ මම උඩුප්පා දැක්වීමක් අනිත් අය අතරේ හුවා දැක්වීමක් අපිට කරන්න පුළුවන්. ඒ කරන හැම වාරයක් පාසාම භාගතුන් වහන්සේ කියන්නේ මේ මම වෙමි කියන එක මඤ්ඤණාවක්. ඒක ඇවිල්ලා හිතා ගැනීමක්. ඊළඟට අනාගතය සම්බන්ධයෙන් ගත්තොත් භවිස්සන්ති මඤ්ඤිත මේතං. අනාගතේ මම වෙමි. අනාගතේ මං ඉන්නවා. මම තව අවුරුදු 20ක් ජීවත් වෙනවා. අනාගතේ මම මේ විදිහට ගෙයක් හදා ගන්නවා. අනාගතේ මම මේ විදිහට වාහනයක් අරගන්නවා. අනාගතේ මම මෙයත් එක්ක විවාහ වෙනවා. අනාගතේ මම මේ විශ්වවිද්‍යාලය යනවා. අනාගතේ මම මේ විභාගේ පාස් වෙනවා. අනාගතේ මං ඉඩමක් සල්ලි දීලා ගන්නවා. මේ විදිහට අපි අනාගතේ සම්බන්ධයෙන් নানা ප්‍රකාර සැලසුම් හදනවා. ඉතින් හැම අවස්ථාවකදීම මම අනාගතයට අපි පණවනවා. වන්නේමි. අනාගතේ වෙනවා. අනාගතේ මං ඉන්නවා. මට ඒක ස්ථිරයි. කියලා ඔන්න අපි හදාගත්ත මමෙක් අනාගතේ ඉන්නවා කියලා අපි හිතනවා. ඉතින් භාගතුන් වහන්සේ කියනවා වන්නේමි කියන එකත් මඤ්ඤණාවක්. වන්නේමි කියන එකත් හිතා ගැනීමක්. මනසින් හදා ගැනීමක්. ඊළඟට කියනවා නොවන්නේමි කියන එකත් මඤ්ඤණාවක්. දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් ඉතින් අපි නොවන්නේමි කියලා හිතුවොත් හරි නේද කියලා. නමුත් නොවන්නේත් මම නොවෙමි. මම නම් එහෙම කරන්නේ නැහැ. මම නම් අනාගතයේදී පව් කරන්නේ නැහැ. මම අනාගතයේදී මේ අවුරුදු 50ක් ජීවත් වෙයි කියලා මට විශ්වාස නැහැ. මම අනාගතයේදී පිටරට යන්නා මට හම්බෙයිද දන්නේ නැහැ කියලා මට විශ්වාස නැහැ. මම අනාගතයේදී මේ විභාගේ පාස් කරගන්න මට හම්බෙයිද කියලා විශ්වාස නැහැ. මේ ආදී වශයෙන් මට කරගන්න බැරි දේවල් මම වෙන එකක් නැහැ.
අනිත් පැත්තට අපි නිෂේධ මට්ටමින් කල්පනා කරනවා. ඒත් හැබැයි මේ ඉන්න කෙනෙක් ගැන හිතාගෙන මමෙක් ඉන්නවා. ඒ ඉන්න මමයට අනාගතයේදී අර දේ සිද්ධ වෙන එකක් නැහැ. අනාගතය සම්බන්ධයෙන් අපි යම්කිසි ප්‍රක්ෂේපණයක් ඇති කරගෙන හිතා ගැනීමක් කරගෙන. හැබැයි ඇතුලේ තියෙනවා අවිද්‍යාවක්. ඒ තමයි මම ඉන්න ගතිය. මමෙක් මෙතන ඉන්නවා. ඒ මමයා අනාගතයේදී සමහරවිට නොඉන්න පුළුවන්. අනාගතයේදී අවුරුදු දැන් මට වයස අවුරුදු 50යි. හැබැයි ඔන්න අවුරුදු 70 දී ඔන්න මිය යනවා. හින්දා අවුරුදු 80ක් මම ඉන්න එකක් නැහැ. කියලා මේ විදිහට අපි හිතමු එක එක අන්දමින් අපිට කල්පනා කරන්න පුළුවන්. මම දැන් ඉන්නේ ලංකාවේ. මට ඕස්ට්‍රේලියාවට යන්න බැරි වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට නොයන පැත්තෙන්, නිෂේධන වෙන පැත්තෙන් කෙනෙක් කල්පනා කරනවා නම් ඒකත් හිතා ගැනීමක්. ඒකත් මඤ්ඤණාවක්. මොකද ඇතුලේ මමෙක් කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ඉන්නවා කියලා ඒ හිතා ගැනීම මත පදනම් කරගෙන තමයි මේ සියල්ලම දිගහැරෙන්නේ. ඊට පස්සේ කියනවා රූපයත් එක් වන්නෙමි කියන එකත් මඤ්ඤණාවක්. රූපී භවිස්සanti මඤ්ඤිතමේතං. ඒ කියන්නේ අනාගතයේදී මම ලස්සන වෙනවා. අනාගතයේදී මම ටිකක් කාලා බීලා හැඩ වෙනවා. මම බොහෝම හොඳ ඇඳුම් පැළඳුම් ඇඳලා වර්ණවත් වෙනවා. එහෙම නැත්නම් මම ඊළඟ භවයේදී හොඳ උත්පත්තියක් ලබනවා. ඊළඟ භවයේදී මම දෙවියෙක් වෙනවා. දැන් නම් මගේ ශරීරය ටිකක් විරූපී. අනාගත භවයේදී මම දැන් පුළුවන් තරම් පින් කළා අනාගත භවයේදී සුරූපී කෙනෙක් බවට පත් වෙනවා. මේ ආදී වශයෙන් අපිට මේ අපේ කය මුල් කරගෙන ඒ කය අනුසාරයෙන් අනාගතේ පණවන්න පුළුවන්. ඉතින් එතකොට මේ කය මුල් කරගත්ත රූපී ස්වභාවයක් මුල් කරගත්ත අනාගත පැතුම එතනක් තියෙන මඤ්ඤණාවක්. එතනක් තියෙන හිතා ගැනීමක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අරූපී භවෙස්සanti මඤ්ඤිතමේතං. රූප නැත්තෙක් වෙනවා. දැන් වෙලාවට අපි හිතමු කෙනෙක් භාවනා කළා මේ රූපේ තියෙන දුක තේරුම් අරගෙන. එයාට මේ රූපය හරීම කරදරයක්. මේක කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා. ඉතින් ඒ වෙනුවට අනාගතයේදී කොහොමද රූප නැති භවයක ඉපදුනොත්? එතකොට මට රූපයෙන් එන කරදර මොකක්වත් නැහැ. අරූපී භවයක උපදින්න කල්පනා කරනවා. අරූපී භවයක ඉපදිලා ඒතෙන්ද සැප විඳින්න පුළුවන් කියලා හිතාගත්ත ගතියක්. ඒත් අර ඇතුලේ මමෙක් ඉන්නවා. මම ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා ඒ බැසගත්ත දෘෂ්ටියේ ඉඳගෙන තමයි මේ අනාගතයට ප්‍රක්ෂේපණය කරන්නේ. අනාගතය ගැන පැතුමන් පතන්නේ. ඉතින් මේ හැම තැනම අපිට තේරෙනවා ලොකු අවිද්‍යාවක් මත පදනම් කරගෙන තමයි මේ සියලු සිතුවිලි විහිදිලා යන්නේ. ඉතින් එතකොට ඒ ආකාරයෙන් මේ අනාගතයේ රූප ඇත්තෙක් වීම හෝ අරූපී කෙනෙක් වීම හෝ මොන ආකාරයෙන් කල්පනා කරත් එතනක් තියෙන මඤ්ඤණාවක්. එතනක් තියෙන හිතා ගැනීමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සංඤී භවිස්සanti මඤ්ඤිතමේතං. මොකක් හරි සංඥාවක් සහිත කෙනෙක්. අපි හිතමු අපි දැන් යම්සි දරුවෙක් එයා දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලය යනවා. එයා ඉතින් හිතනවා අනාගතයේ ගිහිල්ලා මම උපාධියක් කරගන්නවා. ඒතකොට මට මෙන්න මේ අකුරු කීපය මගේ නමාගට ලැබෙනවා. මම අහවල් උපාධිධාරියෙක් බවට පත් වෙනවා. ඔන්න එයා කල්පනා කරනවා මෙන්න මේ තානාන්තරය මට ලැබෙනවා. මම මේ වෙනකොට රස්සාවක් කරනවා. ඒකේ මම ඊළඟ পদවියට ගියාම නැත්නම් ඊළඟ උසස් වීම ලැබුණාම මෙන්න මේ තත්ත්වයට තමයි මමපත් වෙන්නේ. එහෙම නැත්නම් මම දැන් විභාගයකට පාඩම් කරනවා. ඒ තොරතුරු ටික මම හොඳට ඉගෙන ගන්නවා. දැන ගන්නවා. ඔළුවේ දා ගන්නවා. ඒ සංඥා ටික මට එතකොට හැකියාවක් වශයෙන් ලැබෙනවා. එහෙම නැත්නම් අපි හිතින් හදාගත්ත සමාජ මට්ටම්. ඉතින් මේ নানা ප්‍රකාර වශයෙන් අපි යම්කිසි සංඥාවක්, යම්කිසි සංකේතයක්, යම්කිසි නම්බු නාමයක්, යම්කිසි තත්වයක්, සමාජ තත්වයක් මේ හැම දෙයක් ගැනම අපේ හිතේ යම් යම් කාල වකවානුවලදී කල්පනා වෙනවා. පුංචි කාලේ නම් අපි ලොකු කෙනෙක් වෙන්නේ කොහොමද? අයියට වඩා ශක්තිමත් කෙනෙක් වෙන්නේ කොහොමද? අක්කට වඩා ශක්තිමත් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මල්ලි කල්පනා කරනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්න කාලෙදී අපි පළවෙනියා වෙන්නේ කොහොමද? නැත්නම් ඊළඟ විභාගයට පාස් කරගන්නේ කොහොමද? අර පොත පාඩම් කරගන්නේ කොහොමද? මේ පොත පාඩම් කරගන්නේ කොහොමද? අර කවිය පාඩම් කරගන්නේ කොහොමද? චක්‍රේ පාඩම් කරගන්නේ කොහොමද? මේ විදිහට අපේ හිතට নানা ප්‍රකාර සංඥා, තොරතුරු ගබඩා කිරීමක් අපි කරමින් ඒකෙන් අපිව හඳුනා ගන්නවා. ඒකෙන් මම කෙනෙක් හදා ගන්නවා.
ඒකෙන් මම පුජ්‍යලයක් හදා ගන්නවා. මේ හැම තැනම හරියට බැලුවාම පුදුමාකාර වහ ගැනීමක් තියෙනවා. මේ සංඥා වලින් අපිව වහගලාගෙන. අර වගේ මේ කායික හැකියාවන් ඔස්සේ කායික රූපී සුරූපී ස්වභාවයන් ඔස්සේ අපිව වෙලාගෙන. ඒ හැරත් අපි තුලම කෙනෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියලා බොහොම සියුම් මට්ටමකින් ඇතිවෙච්ච මමත්වයක් අපිව වෙලාගෙන. ඒක මත පදනම් කරගෙන තමයි අපේ මුළු චිත්ත ධාරාවම විහිදලා යන්නේ. අපේ මුළු සිතුවිලි ධාරාවම විහිදලා යන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සංඥා නැත්තේක් වන්නේ මේ කියලා ඒකත් මඤ්ඤණාවක්. ඒ කියන්නේ සංඥා මොකක්වත් ඇති නැති කෙනෙක්. ඒ කියන්නේ අසංඤී භවිස්සanti මඤ්ඤිතමේතං. දැන් ඔය Hindu යෝගීන් එහෙම මේ සංඥාව නතර කරගෙන තුලින් සියලු සංඥා తాවකාලිකව පූර්ණ වශයෙන් නතර කළා. ඒ බඳු අසංඥ තත්වයකටපත් වෙන්න ඔන්න කෙනෙක් කල්පනා කරොත්. ඒකත් හිතින් හදා ගැනීමක්. එතකොට මමෙක් තාම ඉන්නවා. ඇතුලේ කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. ආත්මීය ස්වභාවයක් තියෙනවා. ඒ ආත්මයක් සහිත ඒ පුජ්‍යලයා සංඥා රහිත කෙනෙක් කරන්න කල්පනා කරනවා. ඒකත් හිතා ගැනීමක් මඤ්ඤණාවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ නේව සංඤී නාසංඤී භවිස්සanti මඤ්ඤිතමේතං. මේ සංඥාව ඇත්තේත් නැති අතරමැදි පත්වයකටපත් වෙන්න පුළුවන් දෝ කියලා කල්පනා කරනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දැන් එක එක ආකාරයෙන් මේ මඤ්ඤණා ගැන උගන්වනවා. හිතා ගැනීම ගැන උගන්වනවා. අපේ මුළු ජීවිතේම බහුලව තියෙනවා මෙන්න මේ හිතා ගැනීම. ඒ ආකාරයෙන් හිතා ගන්නවා. සමහර වෙලාවට අපි පැය ගණන් දවස් ගණන් කල්පනා කර මේ විදිහට හිතා ගැනීම කළාට සමහරවිට අපි ඒ ඇත්ත සංසිද්ධියට මුහුණ දෙනකොට සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙනවා. එතකොට අර දවස් ගණන් තිස්සේ අපි කර හිතා ගැනීම සියල්ලම වතුරේ ගියා වෙනවා. ඒවා නිකාං කාලේ අපතේ හැරීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේවා හිතන්න ගිහිල්ලා කෙනෙක් හදාගන්න ගිහිල්ලා අනිත් අයත් එක්ක ඇති කරගන්නා වූ ආරවුල් වල ප්‍රමාණයක් කියන්න බෑ. ඒ තරමට මම මේ විදිහට හිතාගෙන අරයා ගැන මේ විදිහට හිතාගෙන මෙයා ගැන මේ විදිහට හිතාගෙන අම්මා තාත්තා ගැන යම් දේවල් හිතාගෙන දුවා දරුවන් ගැන යම් දේවල් හිතාගෙන ස්වාමියා භාර්යාව ගැන යම් දේවල් හිතාගෙන ඉතින් ලෝකේ ඉන්න নানা ප්‍රකාර දේවල් ගැන අපි හිතාගෙන අපේ හිත පුදුමාකාර පීඩාවකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ හිතා ගැනීම වලින්ම පිරීලා. ඉතින් මේ ස්වභාවය භාගතුන් වහන්සේ කියන රෝගයක් කියලා. මඤ්ඤිතම් බික්කවේ රෝගෝ. මහණෙනි මෙන්න මේ හිතා ගැනීම ලෙඩක්. මහණෙනි මෙන්න මේ හිතා ගැනීම කියන්නේ රෝගයක්, ව්‍යාධියක්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අපිව ටික ඇස් අරවන්න පටන් ගන්නවා. කියන්නේ මෙතෙක් කාලයක් දැන් අර තරම් උපමා දීලා ඒකේ තියෙන බරපතල తত্ত্বය, ඒකේ තියෙන පීඩාකාරී తত্ত্বය, ඒකේ තියෙන වෙහෙසකර తত্ত্বය নানা ප්‍රකාර උපමා වලින් පෙන්නලා ඊටත් එහා ගිහිල්ලා මේ මනසේ තියෙන සූක්ෂම බව අපි පැටලලා ඉන්න ඒ සියුම් පැටලිල්ල යම්කිසි උපමාවකින් ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි මේ අපේ පැටලිල්ල ටිකක් පෙන්නලා දෙන්නේ. අපිට කියලා දෙන්නේ. ඉතින් ඒ පැටලිල්ල තව ටිකක් උත්සන්න කරලා පෙන්නනවා මේ හිතා ගැනීම සියල්ලම ලෙඩක් කියලා කියමු. ඒ කියන්නේ හැමෝම එහෙනම් රෝගීන් කියලා කියන්න පුළුවන්. මොකද තියෙන රෝගය අපි මේ හිතා ගැනීම වලින් පෙළෙනවා. අපි සියලු දෙනාම විවිධාකාරයෙන් හිතා ගන්නවා. ඒ හිතා ගැනීම කරන තාක් අපි ලෙඩු. ඒ හිතා ගැනීම කරන තාක් අපි රෝගී. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මඤ්ඤිතං ගණ්ඩෝ. මහණෙනි මේ හිතා ගැනීම කියන එක විස ගඩුවක්, විස ගෙඩියක්. දැන් විස ගෙඩියක් එහෙම හටගත්තොත් ඒක විසප්පුවක් වගේ ඇවිල්ලා හැරව ඇතුලේ පිරීලා බොහොම වේදනාකාරී. දැන් ඒක ඇතුළතින් පුදුම වේදනාවක් දෙනවා. හැබැයි ඕකට බෙහෙත් දාන්න ගියාම ඊටත් වඩා වේදනයි. ඒක එක්ක පලන්න වෙනවා, මිරිකන්න වෙනවා, හැරව අයින් කරන්න වෙනවා. මේ ඒකට ඒ
විස බීජ නාශක දාන්න වෙනවා, බෙහෙත් ගල්වන්න වෙනවා, තවත් පුදුමාකාර වේදනාවකට ලක් වෙනවා. සෑහෙන වෙහෙසකටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ හිතා ගැනීම කියන එක අන්න ඒ වගේ විස ගඩුවක් කියලා. විස ගෙඩියක් කියලා. ඊට පස්සේ කියනවා මඤ්ඤිතං සල්ලං මේ හිතා ගැනීම කියන එක උලක්. දැන් අපි දන්නවා බැරි වෙලාවත් කවුරු හරි හෙල්ලකින් දමලා ඇන්නොත් ඒ දමලා ඇනීම නිසාම අප්‍රමාණ වූ වෙහෙසකටපත් වෙනවා. අප්‍රමාණ වූ පීඩාවකට ලක් වෙනවා. අප්‍රමාණ වූ දුකකටපත් වෙනවා. බැරි වෙලාවත් කවුරු හරි මේ හෙල්ලේ ඇදලා දාන්න ගියොත් ආයෙත් බඩවැල් බොකුත් එක්කම තමයි එළියට ඇදිලා ඉන්නේ. අපේ සියලු ඒ ඉන්ද්‍රියයන් එක්ක ශරීර අවයවයත් එක්ක තමයි එළියට ඇදිලා එන්නේ. ඒ තරමට මේ උලක තියෙන භයංකර ස්වභාවය, පීඩා සහගත ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මඤ්ඤිතං ගණ්ඩං මඤ්ඤිතං සල්ලං තස්මාතිහ භික්ඛවේ අමඤ්ඤමානේන චේතසා විහෙරෙස්සාමීති එවං හියෝ භික්ඛවේ සික්ඛිතබ්බං එබැවින් මහණෙනි මේ මඤ්ඤනා රහිත වූ සිතින් හිතා ගැනීම රහිත වූ සිතකින් වසන්නෙමුයි තොප විසින් අදිෂ්ඨාන පිහිටුවා තබා ගත යුතුයි. තොප විසින් හික්මිය යුතුයි. කියලා අන්න භාගතුන් වහන්සේ අවවාදයක් දෙනවා. දැන් මේ මහා ප්‍රබල උපමා කීපයක් ඉදිරිපත් කළා. ඒවා හරහා මේක තියෙන පීඩාකාරී ස්වභාවය, වෙහෙසකර ස්වභාවය මතු කළා දීලා, ඒකේ තියෙන සූක්ෂම ස්වභාවයත් මතු කළා දීලා. ඒ වගේමයි මේ හිතා ගැනීම নানা ප්‍රකාර අන්දමින් සිදුවෙන ආකාරය ටිකක් හෙලිපෙහෙලි කරලා මේ හිතා ගැනීම සියල්ල ලෙඩක්, මේ හිතා ගැනීම සියල්ල උලක්, මේ හිතා ගැනීම සියල්ල විස ගඩුවක්, රෝගයක් කියලා ඊට පස්සේ උනන්දු කරනවා මෙන්න මේ හිතා ගැනීම වලින් තොරව ජීවත් වීම පිණිස හික්මෙන්න කියලා. දැන් පින්වත්නි මේක ඇහුවාම ඉතින් කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් දැන් ඉතින් මේක කොහොමද කරන්නේ? මම උදේ ඉඳන් රැය වෙනකම් කරන්නේ හිතා ගැනීම. අරයා ගැන හිතා ගන්නවා, මෙයා ගැන හිතා ගන්නවා, මං ගැනමත් හිතා ගන්නවා, අතීතය ගැනත් හිතා ගන්නවා, අනාගතය ගැනත් හිතා ගන්නවා. මංගේ රාජකාරියම උදේ ඉඳන් රැය වෙනකම් හිතන එක. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ සියලු හිතා ගැනීම ලෙඩක්. මේ සියලු හිතා ගැනීම රෝගයක්. මේ සියලු හිතා ගැනීම උලක්. මේ සියලු හිතා ගැනීම විස ගඩුවක්. එහෙමනම් මේ හිතා ගැනීම වලින් තොරව මනස පවත්වන්න උත්සාහන්ත වෙන්න. දැන් එහෙමනම් අපිට එතෙන්දි හිතා ගන්න තමයි වෙන්නේ සෑහෙන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා අපේ මේ හිතා ගැනීම වළක්වන්න. මොකද අපි උදේ ඉඳන් රැය වෙනකම් කරන්නේ හිතා ගැනීම. මේ හිතා ගැනීම වළක්වන්න, හිතා ගැනීම සංසිඳවන්න සෑහෙන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. මේක මේ ආවට ගියාට හිත නතර කරන්න බෑ. හිතේ සිතුවිලි පහළ වෙන එක, අරයා මෙයා ගැන හිතන එක, අතීතය අනාගතය ගැන හිතන එක, කල්පනා කරන එක, සිහිනමවන එක, තමන් ගැනම තියෙන මම කියන හැඟීම, මේ මම කියලා හිතා ගැනීම, අනාගතයේදී මම මෙහෙම වෙයි කියලා හිතා ගැනීම, අනාගතයේ මේ හැකියාවන් සහිත වෙයි කියලා හිතා ගැනීම, මේ සියලු දේ සමනය කරගන්න එහෙමනම් අපිට සෑහෙන දක්ෂ ප්‍රතිපදාවකට නැත්නම් වෙනත් වචන වලින් කියනවා ඊටාම ප්‍රබල ප්‍රතිපදාවකට පිවිසෙන්න සිද්ධ වෙනවා. අන්නේ බඳු ප්‍රතිපදාවක් එහෙමනම් අපි අනුගමනය කරන්න උත්සාහවන්ත වෙනවා. ඒක තමයි එකතකින් සතිපට්ඨානයේ තියෙන වැදගත්කම. භාගතුන් වහන්සේ පෙන්වන ඒකායන මාර්ගයක් වශයෙන් මේ සියලු මඤ්ඤණාවන්ගෙන් හිත මුදවා ගැනීමක් වශයෙන් අපිට පුළුවන් ද සතිපට්ඨානය පාවිච්චි කරන්න. අපිට මේ තරම් සියුම් தත්ත්වයක් සතිපට්ඨානය හරහා ඇති කරගන්න පුළුවන් වේද? එhmenan අපි විමසලා බලන්න වටිනවා. අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු අපි සක්මන් මළුවකට ගිහිල්ලා සක්මන් භාවනාවක් පටන් ගන්නවා. හිතේ ලොකු බරක් ඇති කරගන්න නැතුව පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදින අතරේ අපි උත්සාහවන්ත වෙනවා අපේ පාදයේ ස්පර්ශයට අපේ අවධානය යොමු කරන්න. ඒ පාදය පොළවේ පතිත වෙනවා, ස්පර්ශ වෙනවා. ඒ පොළවේ පාදයේ ස්පර්ශ වෙනකොට අපි එතන අපේ අවධානය පවත්වනවා. ඉතින් ඒ අතරේ අපේ හිත හිතනවා.
අරයා ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, තමන් ගැනමත් හිතනවා, අනාගතය ගැන හිතනවා, අතීතය ගැන හිතනවා. හිතට ඉතින් හිතීමෙන් තොර වැඩක් නැහැ. හැබැයි අපි අපේ උත්සාහය අතහරින්න නැතිව එයා මොනවා හිතුවත් අපි අපේ අවධානය ඒ පාදයට යොමු කරනවා. ඒ පාදයට යොමු කරගෙන මේ කටයුත්ත පොඩ්ඩක් හරි කරගෙන යනකොට අර අපේ හිතන විෂම චක්‍රය විටින් විට බාධා වෙනවා. අතෝරක් නැතුව හිතා හිටිය මනස විටින් විට තනින් තන paludu වෙන්න පටන් ගන්නවා. ඒ paludu වෙනවා කියලා කියන්නේ ඒ විෂම චක්‍රයෙන් අපි එළියට ඇවිල්ලා මේ වර්තමාන කායික අරමුණට අපේ අවධානය යොමු වෙනවා. ඉතින් මේක හරියට මහා ඝන ගල් පර්වතයක එක පැලිරක් ගියා වගේ තමයි. තාම හැබැයි සම්පූර්ණයෙන්ම මේ ගල කඩා ගන්න හම්බුනේ නැහැ. හැබැයි පැලිරක් ගියා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අන්න ඒ වර්තමානයේ අපි ඉදිරිපත් කරගත්ත වර්තමානයේ ඉස්සරහට අරගත්ත ඒ කායික අරමුණේ අපේ අවධානය අපි එතන යොමු වෙන අවස්ථාවක් පාසා හොඳට ඒ කායික අරමුණත් එක්ක අපේ මනස ඒකාබද්ධ වෙන අවස්ථාවක් පාසා අපේ අර හිතන විෂම චක්‍රයට යම් පහරක් වදිනවා. යම් කුළු පහරක් වදිනවා. අපි හිතමු දැන් අපි මේක තව පුහුණු කරනවා. තව අපි මේකේ අභ්‍යාසයේ යෙදෙනවා. ඔන්න එතකොට පුළුවන් වෙනවා දැන් පියවර 10ක් අපිට අවධානය ඒ පාදයේ පවත්වමින් යන්න. පියවර 20ක් ඒ පාදයේ අවධානය පවත්වමින් යන්න. ඉතින් ඒ අතරතුර ආයෙත් හිතනවා. ආයෙත් ඔන්න පාදයේ ස්පර්ශයට එනවා. ආයෙත් ඔන්න හිතා ගන්නවා, මඤ්ඤණා කරනවා. ආයෙත් ඔන්න හිත මේ වර්තමාන අරමුණට එනවා. ඉතින් මේ වගේ මේ දෙක අතර ලොකු යුද්ධයක් තමයි මුලදී තියෙන්නේ. හැබැයි ඉතින් අපිත් අතහරින්නේ උත්සාහය අතහරින්නේ අපි තව දිගට මේ කටයුත්තේ යෙදෙනවා. දැන් ඔන්න පුළුවන් වෙනවා මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේ අපිට උවමනා අරමුණේ අවධානය පවත්වමින් මේ කටයුත්ත කරන්න. මෙතන මේ අවධානය පවත්වනවා කියන එකයි අර හිතා ගැනීමයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතන මනසින් හිතා ගැනීමක් නැහැ. පාදයේ ස්පර්ශය දැන ගැනීමක් මෙතන තියෙනවා. එතන තියෙන සතිමත් වීමක්, මඤ්ඤණා කිරීමක් නෙමෙයි. පාදය පොළවේ පතිත වෙනවා, පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. අපි නිශ්ශබ්ද මනසක් එතෙන්ට ගෙනල්ලා තියෙනවා. හිතා ගැනීම මොකක්වත් නැහැ. මඤ්ඤණා කිරීම මොකක්වත් නැහැ. තියෙන්නේ හුදු දැනුවත් භාවයක් පමණයි. මෙන්න මේ දැනුවත් බව අපි එතන වර්ධනය කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න අපි එහා කෙළවරට ගියා. එතනත් බොහෝම සංසුන්ව ආපස්සට හැරුණා. ඔන්න දැන් මේ පැත්තටත් එනවා. එතන අවධානය පවත්වමින් අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. දැන් අපි හිතමු මේක තවදුරටත් සාර්ථක වුණා නම් දැන් මේ යෝගාවචරයා දැන් උන විනාඩි 10ක් 15ක් තිස්සේ ඒ Tamanට උමනා තැන අවධානය යොමු කරමින් තමයි භාවනාවේ යෙදලා තියෙන්නේ. ඉතින් යාට නිකමට සමානාට හිත දිහා බැලුනොත් දන්නේම නැතුව මේ වෙනකොට හිතන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතනවා වෙනුවට හිතේ අවධානය ඒ පාදයේ චලනයට, පාදයේ ස්පර්ශයට, ඒ දැනීමට තමයි යොමු වෙලා තියෙන්නේ. අපි අර විෂම චක්‍රය සුළු කාලයකට එහෙමනම් නතර කරලා තියෙනවා. අර හිතා ගැනීම, මඤ්ඤණා කිරීම සුළු කාලයකට අපි නතර කරලා තියෙනවා. කොහොමද? මේ කායානුපස්සනාවේ යෙදීමෙන්. මේ කය සමග සිහිය පිහිටුවීමෙන්. මේ පාදයේ ස්පර්ශයේ, පාදයේ චලනයේ සිහිය පිහිටුවීමෙන් අපි අන්න අර මඤ්ඤණා ලෝකයෙන් විනාඩි 10කට අත මිදලා තියෙනවා. මඤ්ඤණා රෝගයෙන් අපි විනාඩි 10කට අත මිදලා තියෙනවා. සුවපත් වෙලා තියෙනවා. ඒ මඤ්ඤණා විස ගඩුවෙන් අපි විනාඩි 10ක් නිදහස් වෙලා තියෙනවා. ඒ මඤ්ඤණා උල අපිට විනාඩි 10ක් තිස්සේ ඇනිලා නැහැ. එහෙමනම් පින්වත්නි අපිට පුළුවන් ද ඒ රෝගය තවදුරටත් සුවපත් කරන්න? ඒ උල තවදුරටත් ඇනගන්නේ නැතුව ඉන්න. එහෙමනම් අපි තවදුරටත්
මේ සක්මන් භාවනාවේ වැඩි වැඩියෙන් නිරත වෙන්න සිද්ධ වෙනවා. මොකද එතෙන්දි Tamanට තේරෙනවා මනස නිකන් සැහැල්ලු වීමක්. මනසේ බර අඩු වීමක්. මොකද අර හිතා ගැනීම කරන වාරයක් පාසා මනසට හරි වෙහෙසයි. මොකද හිතන්නේ අනාගතය ගැන. අනාගතේ මෙහෙම වේවි, අනාගතේ අරම වේවි. අරයා මට මෙහෙම කියාවි, මෙයා මට මෙහෙම කියාවි. රාජකාරී ස්ථානයේ මේ විදිහට සිද්ධ වේවි. පුදුමාකාර අවිනිශ්චිත භාවයකුත් සමග තමයි අපි හිතාගන්නේ. ඒ මමෙක් හදාගෙන හිතන වාරයක් පාසා මනසට ලොකු දුකක්, වෙහෙසක්, පීඩාවක්, බරක් තමයි දැනෙන්නේ. දැන් ඒකත් එක අතකින් තේරුම් ගන්න අමාරු නැහැ. අර සෑහෙන වෙලාවක් තිස්සේ සක්මන් භාවනාවක නිරත වෙලා මනස සැහැල්ලු වෙලා ඒ කටයුත්ත නතර කරාට පස්සේ අපි හිතමු ඔන්න ආයෙත් මේ හිතන යන්ත්‍රේ පටන් ගත්තා. ආයෙත් ඔන්න හිතනවා. ඉතින් එතකොට Tamanට තේරෙනවා මෙච්චර වෙලාවක් නම් මනස බොහෝම සැහැල්ලුවෙන් තිබුණා. බර අඩු වෙලා තිබුණා. දැන් නම් ඔන්න ආයෙත් පටන් ගත්තා. ආයෙත් අන්න විෂම චක්‍රයට මාව අහුණා. ආයෙත් ඔන්න හිතනවා. ආයෙත් හිතා ගන්නවා. කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඒ වගේමයි අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් ඒ හුස්ම රැල්ලේ සිහිය පවත්වන්න අපේ අවධානය එතනේ මතුවෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පවත්වන්න අපිට හිතන එක අමතක වෙනවා. අපි අතීතය ගැන හිතා අනාගතය ගැන හිතා තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි දන්නේම නැහැ හොඳට අපේ ඒකාග්‍රතාවය ඒ හුස්ම රැල්ලේ පිහිටන්න සතිය හොඳට මතුවෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පිහිටන්න අපිට හිතන්න වෙලාවක් නැහැ. මොකද ඊළඟ හුස්ම ඉක්මනින්ම මතුවෙලා. ඒකෙත් හොඳට මුල ස්වභාවය බලාගෙන යනවා, මැද ස්වභාවය බලාගෙන යනවා, අග ස්වභාවය බලාගෙන යනවා. ඊළඟ ආශ්වාසයේ නැත්නම් ඊළඟ ප්‍රශ්වාසයේ පටන් ගන්න අතරේ පුංචි හිඩසත් ඔන්න බලන්න ඕනේ. ප්‍රශ්වාසයේ මුලත් බලන්න ඕනේ, මැදත් බලන්න ඕනේ, අගත් බලන්න ඕනේ. ඊළඟ ආශ්වාසයේ එන්න කලින් තියෙන පුංචි හිඩසත් බලන්න ඕනේ. දැන් එක පැත්තකින් පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ වගකීම තුළ හිතන්න දෙයක් නැහැ. ඒ වගකීම තුළ තියෙන දැනගන්න. ඒ වගකීම තුළ තියෙන දැනුවත් වෙන්න. ඒ ආස්වාසය ඒ ප්‍රස්වාසය ගැන බොහෝම සංසුන් නිශ්ශබ්ද මනසකින් දැනුවත් වෙන්නයි තියෙන්නේ. එතකොටත් අන්න යෝගාවචරයට තේරෙනවා. ඒතර මෙච්චර කාලයක් මනස අතෝරක් නැතුව හිතා කතන්දර ගොතගතා තිබුණා. හැබැයි මේ කාල පරිච්ඡේදයේදී මේ ඊටාම සරල අරමුණක් තුළ හිත නොහිතා කාලය ගත කළා. හිත අවධානයෙන් හිටියා. හැබැයි අතෝරක් නැති සිතුවිලි වලින් තොරව, හිතා ගැනීම වලින් තොරව, මඤ්ඤණාවන්ගෙන් තොරව. ඒතකොට පින්වත්නි අපිට තේරෙනවා මෙන්න මේ අතිශය සරල ක්‍රියාකාරකම් වලින් අරතරම් සූක්ෂම මඤ්ඤණාවන් වලට සෑහෙන පහරක් ගහන්න පුළුවන්. එතකොට මේ භාවනා ක්‍රම නැත්නම් මේ අභ්‍යාස සංකීර්ණ වුණොත් මේ දේ කරන්න බෑ. මේ ක්‍රමය අතිශය සරල වෙච්ච තරමට තමයි අතිශය ගැඹුරක් සූක්ෂම භාවයක් දක්වා අපිට යන්න පුළුවන්. මොකද මනස සරල වෙනවා කියන්නේ, සියුම් වෙනවා කියන්නේ, ඒකාග්‍ර වෙනවා කියන්නේ, සමාධිමත් වෙනවා කියන්නේ අතිශය සූක්ෂම මට්ටමක්. එතන අර වගේ අතීතය ගැන කල්පනා කිරීම, අනාගතය ගැන කල්පනා කිරීම, මමෙක් ගැන හිතා ගැනීම, අරයා ගැන හිතා ගැනීම, මෙයා ගැන හිතා ගැනීම ඒ මොකක්වත් කරන්න විදිහක් නැහැ. මනසේ තියෙන ඊටාම තියුණු සූක්ෂම බවක්, සරල බවක්. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ භාවනා ක්‍රමෝපායන් තුල අර මඤ්ඤණාවන් වලට අපි නොදැනුවත්වම ලොකු පහරක් වදිනවා. හැබැයි ඉතින් මේ අවසානයේ නෙමෙයි. මේකේ තව සූක්ෂම පැතිකඩ දකිමින්, ඒවා තේරුම් ගනිමින්, ඒවා හඳුනා ගනිමින් අපේ හිත මේ මඤ්ඤණාවන්ගෙන් තවදුරටත් මුදවා ගැනීම පිණිස සෑහෙන ගමනක් අපිට යන්න වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේදී මතක් කරනවා සබ්බ මඤ්ඤිතානන්ත්වේව සමතික්කමෝ මුනිසන්තෝති උච්චති. මේ සියලු මඤ්ඤණාවන් සමනය කළ තැනැත්තා ශාන්ත වූ මුනිවරයෙක් කියලා මම දේශනා කරනවා. ඒ කවුද? වෙන කිසිවෙක් නෙමෙයි. ඒ තමයි රහතන් වහන්සේ.
මේ හිතේ හටගන්නා වූ සියලුම මඤ්ඤණාවන් මම මගේ කියා හිතා ගැනීම. මේ සියලු දේ ඒ හිතා ගැනීම ඒ මඤ්ඤණාවන් යම්සි කෙනෙක් යම්සි තැනැත්තෙක් යම් මුනිවරයෙක් සමනය කළාද අන්න ඒ සමනය වූ තැනැත්තා තමයි ශාන්ත වූ මුනිවරයා කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙමනම් පින්වත්නි අපිට තේරෙනවා මේ ගමන බොහොම විචිත්‍රයි. අපි මේ බොහොම සරලව පටන් ගත්තට බොහොම ගම්භීර ගමනක්, හරිම සුන්දර ගමනක්, විචිත්‍ර ගමනක් ඇතුළතට අපිට ගමන් කරන්න පුළුවන්. මේක ඇවිල්ලා එළියේ යන ගමනක් නෙමෙයි, ඇතුළේම යන ගමනක්. ඇතුළේම යන විවිධාකාර මම්මාවත් විවෘත කරගනිමින්, ඇතුළේම තියෙන මේ කුණු කන්දල් එළියට ඇද දැමමින්, ඇතුළ තව තව පවිත්‍ර කරගමින්, පිරිසුදු කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. එහෙමනම් අපේ තවදුරටත් මේ සූත්‍රය ඔස්සේ ඉදිරියට තව සාකච්ඡා කරමු. කොහොමද මේ මඤ්ඤණාවන්ගෙන් අපේ හිත මුදව ගන්න, ඒ සඳහා තියෙන විවිධාකාර උපක්‍රම මොනවද කියන එක ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් අද ධර්ම දේශනාව මම මෙතකින් સમાપ્ત කරනවා. මේ පින්වතුනුත් මේ දිනු කරන භාවනා ක්‍රම හරහා තමන්ගේ හිත හඳුනා ගනිමින් ඇතුළතට ගමනක් ආරම්භ කරන්න උත්සාහන්ත වෙන්න. මේ කාලේ මේ විවිධාකාර වසංගත රෝග නිසා මේ පින්වතුන්ට දැන් එළියට යන්න හැකියාවක් නැහැ. ඒ හින්දා පුළුවන් තරම් ඇතුළට යන්න. ඇතුළත ගවේෂණයක් පටන් ගන්න. මේ ඇතුළත ගවේෂණයත් හරිම විචිත්‍රයි. ඇතුළත ගවේෂණයත් හරිම සුන්දරයි. ඒ බඳු ඇතුළත ගවේෂණයක් පිණිස මඟ පෙන්වීමක්, උනන්දු කිරීමක් අද දින ධර්ම දේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.